අභිධර්මය පොඩ්ඩ සරලව පස්වන කොටස. සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේ පවත්වන ලද දේශනය ධර්ම විනය වශයෙන් දෙවදෑරුම්ය. බුද්ධ දේශනය ධර්ම විනය වශයෙන් දෙවදෑරුම්ය. තථාගතයන් වහන්සේගේ ශ්‍රමණ ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිපත්ති ක්‍රමය දක්වනා වූ දේශනය විනය දේශනයයි. ධර්ම මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආදී සත්වයන්ගේ තත්වය ස්කන්ධාදී වශයෙන් විභාග කොට දක්වන, නැවත නැවත උපත සිදුවන හැටි දක්වන, සත්වයාට සැප දුක් ලැබෙන හැටි දක්වන, නිර්වාණ ධාතුව නිවනට පැමිණෙන හැටි දක්වන දේශනය ධර්ම නම් වේ. බුද්ධ දේශනය ධර්ම සහ විනය වශයෙන් කොටස් දෙකයි. ධර්ම සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යයි කොටස් දෙකයි. සූත්‍ර පිටකය ඒ ස්ථානවලදී ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි පවත්වන ලද කෙටි දේශනයෝ සූත්‍ර නම් වෙති. ඒ දේශනා එකතුව සූත්‍ර පිටකයයි. අභිධර්ම පිටකය ධම්ම සංගණීය, විභංගය, ධාතු කතා, පුද්ගල පඤ්ඤත්තිය, කතාවත්තුව, යමකය, ප ဋ ාණය යන ප්‍රකරණ 7ය. සූත්‍ර ධර්ම වනාහි වෙදකු විසින් රෝගීන් පරීක්ෂා කර ඒ රෝගියාට සුදුසු ලෙස ලියන ලද බෙහෙත් සීට්ටු රැසක් වැනිය. අභිධර්ම පිටකය ඒ වෛද්‍යවරයා දැන සිටින වෛද්‍ය ශාස්ත්‍රය වැනිය. බෙහෙත් සීට්ටු කියවීමෙන් වෛද්‍යවරයෙකු නොවිය හැකි වන්නා මෙන් බෙහෙත් සීට්ටු රසක් බඳු සූත්‍ර පිටකය උගෙනීමෙන් බුද්ධ ධර්මය මනාකොට දන්නකු නොවිය හැකිය. පස්වෙනි පාඩමින් කියා දෙන්නේ භවාංග චිත්තය ගැනයි. භවාංග චිත්තය කියන්නේ මොකක්ද? චුතිසිත, කර්ම, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන කාරණා තුනෙන් එකක් මුල් කරගෙන ප්‍රතිසන්දිසිත පහළ වෙනවා. සත්වේකු භවයේ ප්‍රථම කොට උපදනා කල්හි ඔහුගේ අතීත භවයේ මරණාසන්න චිත්තයන්ට අරමුණු කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුන අතරින් එක් දෙයක් අරමුණු කොට භවයේ පළමුවන සිත ඉපදීමෙන් සත්වයා උපන්නේ යයිද අභිනව භවයට පැමිණියේ යයිද කියනු ලැබේ. අභිනව භවයේ පළමු කොට උපදනා ඒ සිත අතීත භවය හා වර්තමාන භවය සම්බන්ධ කරන්නා බැවින් එයට ප්‍රතිසන්දි චිත්තය යන නම කියනු ලැබේ. සිතේ ආයුෂය අහසේ හටගන්නා විදුලිය සැනකින් කිසිවක් ඉතිරි නොවී නැති වේ. බෙරයකින් නිකුත්වන හඬ දෙසේය. සිතද ඉපිද මොහොතකුද නොපැවතී වහා අභාවයට යයි. ඒ අභාවයට නිරෝධයයිද භංගයයිද කියති. එක් සිතකට උපදනා කාලය, පවත්නා කාලය, බිඳෙන කාලය, උත්පාද ස්ථಿತಿ භංගයයි කාල තුනක් ඇත්තේය. ඒ තුන් කාලය ප්‍රමාණින් සමය. එකකවත් දිගින් අඩු වැඩි කමක් නැත. මේ තුන් කාලයට චිත්තක්ෂණයයි කියනු ලැබේ. එකවර සිත් දෙකක් නූපදී දෙවන සිතක් උපදින්නේ උපන් සිත සම්පූර්ණයෙන් අභාව ප්‍රාප්ත වූ පසුය. සිතක ජීවන කාලය අසුරු ගසන කාලයෙන් ඇසිපිය හෙළෙන කාලයෙන්
කෝටි ලක්ෂ ගණනකින් කොටසක් තරමට කුඩා බව දක්වා තිබේ. චිත්තයාගේ ආයුෂය ඉතා කෙටි බැවින් ඒ සැනකින් බිඳෙයි. එක පිට එක පිහිටි පොත් ගොඩක යටින් පොතක් ඇදගතහොත් එය මත තිබෙන පොත එතැනට වහා පැමිණෙයි. එසේම ප්‍රතිසන්දි සිත නිරුද්ධ වනු සමගම චිත්ත පරම්පරාවේ අතරක් නොදැනෙන ලෙස ඒ ප්‍රතිසන්දි චිත්තයෙන් ගත් අරමුණමගෙන ප්‍රතිසන්දි චිත්තය හා සර්වාකාරයෙන් සමාන වූ සිතක් ඉපදීම් වශයෙන් එතැනට පැමිණි. ඒ නිරුද්ධ වනු සමගම ඒ ජාතියේම තවත් සිතක් එතැනට පැමිණි. මෙසේ සිත් පරම්පරාව අන්සිතක් පදනා සෑම අවස්ථාවකදීම පවත්නීය. භවයයන්ද සත්වයායන්ද පුද්ගලයායන්ද එසේ එකින් එකට පෙර පසු වී උපදනා නාම රූප ධර්ම පරම්පරාවන්ට කියන නාමයෝය. ඒ නාම රූප ධර්ම පරම්පරාවන්ගේ නොසිඳී පැවැත්වීමට ප්‍රතිසන්දි චිත්තයෙන් පටන් ගත්තේ චිත්ත පරම්පරාව අතිශයින් උපකාර වන බැවින් එයට භවාංග යන නම යොදනු ලැබේ. භවාංග චිත්ත යනු භවයාගේ පැවැත්මට ඉවහල් වන සිත යනුයි. රූපාදී නානාරම්මණයන් ගන්නා වූද නානා ක්‍රියාවන් සිදු කරන්නා වූද ආගන්තුක චිත්ත පරම්පරාවෝ භවාංග චිත්ත පරම්පරාවෙන් නැගෙන්නෝය. ඇස රූපයක් දුටු කලෙහි ඒ රූපය හඳුනා ගන්නා සිතක් ඇසෙහි පහළ වේ. ඒ චක්කු විඥානය. ඒ සිත ගිහින් වදින්නේ භවාංග සිත් පරම්පරාවෙන්. මූලික අවබෝධය සඳහා මෙසේ තේරුම් ගමු. ඇස දකින රූපය හදවතේ විශ්ලේෂණය වෙනවා, මොළේ තැන්පත්. අන් කරුණක් පිළිබඳ වූ සිත් නූපදනා සෑම අවස්ථාවෙම භවාංග චිත්ත පරම්පරාව නොසිඳී පවතී. ඒ භවාංග චිත්තයට මූල චිත්තයයිද ප්‍රකෘති චිත්තයයිද කියනු ලැබේ. නොයේ කරුණු පිළිබඳව උපදනා වීති චිත්තයන්ගේ උප්පත්තියට හේතු වන බැවින් එයට මනෝද්වාරයයිද කියනු ලැබේ. බුදුන් වහන්සේ විසින් පබස්සර මිදම් භික්ඛවේ චිත්තං යයි සිත පැහැපත් දෙයකයි වදාළේද මේ භවාංග චිත්තය ගැන. එහි පැහැපත් බව නම් පරිශුද්ධත්වයයි. ඒ පරිශුද්ධත්වය උපයක් වැනිය. සමීපයේ ඇති දේවල් ඡායා තමන් තුළට ගන්නා බව උපයේ ස්වභාවය. එබඳු ස්වභාවයක් භවාංග චිත්තයෙහි ඇත්තේය. රූප ශබ්දාදී සකලාරම්මණයන්ගේම ඡායා භවාංග චිත්තේ ස්පර්ශ වන්නේය. සිත් පහළ වනුයේ භවාංග චිත්තයෙහි අරමුණු ගැටීමෙන්ය. ඇස රූපයක් දුටු කලෙහි ඒ රූපය හඳුනා ගන්නා සිතක් ඇසේ පහළ වේ. ඒ චක්කු විඤ්ඤාණය. ඒ දැනෙන්නේ භවාංග චිත්තයටයි. චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, ජිහ්වා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය විශ්යල්ලම දැනෙන්නේ භවාංග සිතට. ඒ අරමුණු චක්ෂුරාදී සැපුනේ වී නමුත් මනෝද්වාර සංඛ්‍යාත භවාංග චිත්තේ නොසැපුනේ නම් දැකීම් ඇසීම් ආදී වශයෙන් පහළවන සිත් පහළ නොවේ. සිත් පහළ වනුයේ භවාංග චිත්තේ අරමුණු ගැටීමෙන්ය. භවාංග චිත්තේ අරමුණු ගැටීම පංචද්වාරානුසාරයෙන් වේ. පංචද්වාර සම්බන්ධයක් නැතිවද වේ. යම්කිසි අරමුණක් භවාංග චිත්තේ නම්ති උපයෙහි නොසැපුණොත්
එතෙක් ඒ පුද්ගල సంతානයේ භවාංග සිත් නිසා අනෙක් සිත් නූපදී. නිදන අවස්ථාව භවාංග සිත් පමණක් උපදනා අවස්ථාවකි. එහෙත් සිහින දැකීම වනුයේ භවාංගයෙහි අරමුණු ගැටි වීති සිත් පහළ වීමෙන්. සෑම භවාංග සිතකම ආරම්මන ඡායාවක් වැටීමට සුදුසු වන පැහැපත් බවක්, ආලෝකවත් බවක්, හෙවත් ඔපයක් ඇත. සෑම මණිකකම පැහැපත් බවක් ඇතද ඒවායේ හොඳ නරක අනුව පැහැපත් භවයේ අඩු වැඩිකම් ඇත. යමක පැහැපත් බව උපය යම් පමණකට වැඩි නම් එපමණට සියුම් සියුම් දේවල ඡායා එහි පහළ වී පෙනීමද වැඩි වේ. එමෙන් භවාංග චිත්තයාගේ පැහැපත් බව ආලෝකවත් බව යම් පමණකට වැඩි නම් ඒ පමණට සියුම් වූද ගැඹුරුද අරමුණු භවාංග චිත්තේ හැපේ. යම් යම් පමණට ඒ පැහැපත් බව අඩු වී නම් ඒ තරමට සියුම් සියුම් වූ අරමුණු වල එහි ගැටීම අඩු වේ. ඥානවන්තයෝ සහ මෝඩයෝ බිහිවෙන්නේ කොහොමද? සත්වයන්ගේ දැනීම පිළිබඳ අඩු වැඩිකම් වනුයේ භවාංග චිත්තයාගේ සුද්ධත්වයේ ප්‍රමාණයටය. ශුද්ධ වූ ඇසට ඊතා කුඩා වස්තුන්ගේද දුර තිබෙන වස්තුන්ගේද ඡායා වැටේ. එබැවින් සුද්ධ ඇස් ඇතියහුට ඊතා කුඩා වස්තු හා දුර තිබෙන වස්තුද පෙනේ. එමෙන් සුපරිසුද්ධ වූ භවාංග චිත්තයෙහි සියුම් වූද ගැඹුරුද කරුණු හසුවන නිසා සුපරිසුද්ධ භවාංග චිත්තය ඇති පුද්ගලයාට සියුම් වූද ගැඹුරු වූද කරුණු අරමුණු කරන්නා වූ සිත් පහළ වේ. එබැවින් ඔහුට සෙස්සන්ට දැනගත නොහෙන සියුම් වූ ගැඹුරු වූ කරුණු දත හැකි වේ. ලෝකේ නුවණැති අය, ඉගෙනීමේ සමත් අය, සිතීමේ විමසීමේ කල්පනා කිරීමේ සමත් අයයි කියන්නේ සුපරිසුද්ධ භවාංග චිත්තය ඇතිවුන්ටය. භවාංග සිත කණ්ණාඩියක් වගේ උපවත්න. ඡායා ඉහළින්ම වැටෙනවා. සූක්ෂම ප්‍රඥාව. ඔපේ නැතිනම් හොඳින් ඡායාගත නැහැ. අවබෝධ ඥානය ඊටා මදය. සූක්ෂම ප්‍රඥාවත්ත ග්ලොසි භවාංග සිත. අවබෝධ ඥානය ඊටා මද පුද්ගලයා මැට් භවාංග සිත කියලා හිතමු. පුද්ගලයේ භවාංග සිත පරම්පරාවේ හැටි. හොඳින් ඇස් නොපෙනෙන තැනට සියුම් වූ වස්තු සහ දුර තිබෙන වස්තු හොඳින් නොපෙනේ. එමෙන් අපිරිසිදු භවාංග චිත්තය ඇතියන්ගේ సంతානයෙහි සියුම් වූද ගැඹුරු වූද කරුණු අරමුණු කරන්නා වූ සිත් නූපදී. එබැවින් එබඳු අයට ගැඹුරු අරමුණු නොදැනී අනුන් කීවද අවබෝධ නොවේ. පොතපත කියවුවේද අවබෝධ නොවේ. ලෝකයේ මෝඩයෝය කල්පනා කිරීමට අසමත් වේ කියන්නේ පැහැපත් බව මද වූ භවාංග චිත්ත ඇතිවුන්ට. මැත් භවාංග සිත. භවාංග චිත්තය අතීත කර්ම හේතුන් වන්නක් බැවින් එක් සත්වයකු හට එක් ජාතියකදී ඇතිවන්නේ එකම වර්ගයේ භවාංග සිත්ය. උත්පත්තියෙන් අඳුරු දුබල වූ භවාංග චිත්තයක් ලැබූ ගැඹුරු කරුණු දත හැකි සිත් පහළ නොවන්නා වූ පුද්ගලයෙකු පසු කාලයේදී යම්කිසි උපක්‍රමයකින් ආලෝකවත් භවාංග සම්පතියක් ඇතියෙකු නොකළ හැකිය. උත්පත්තියෙන්ම හිමි වූ මෝඩකම මහලුවත් එසේම පවතින්නේ එහෙයිනි. භවාංග චිත්තයාගේ නානත්වය සිදු කරන්නේ කර්මයය. කර්මය කුසල අකුසල වශයෙන් දෙවැදෑරුම් වේ.
එයින් අකුසල කර්මය ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෘෂ්ණ ධර්මයන්ගෙන් කිලිටිය අඳුරුය. අකුසල ධර්මයේ කිලිටි බැවින් එහි විපාක වශයෙන් පහළවන භවාංගද සියුම් අරමුණු ගැඹුරු අරමුණු ගැනීමට අපොහොසත් අඳුරු භවාංගයක් වෙයි. තිරිසනුන්ට ඇත්තේ අකුසල කර්මෙන් ජනිත භවාංග సంతානයකි. එබැවින් ඔවුහු මිනිසුන් දැනගන්නා වූ කරුණු දැනගැනීමට නොසමත් වෙති. සතර අපායටම යට සත්වයෝ අකුසල විපාක භවාංග ඇත්තෝය. කුසලයේද ඥාන සංප්‍රයුක්ත කුසලය, ඥාන විප්‍රයුක්ත කුසලය යයි දෙවදෑරුම්ය. හීන වූ ඥාන විප්‍රයුක්ත කුසල කර්මයෙන් හීන වූ අහේතුක භවාංගයක් උපදවනු ලැබේ. එය චිත්තාංග වශයෙන් අකුසල කර්මයෙන් උපදවන භවාංගයට සමාන වූවකි. මිනිස් ලොව උත්පත්තියෙන්ම අන්ධ වූද, බිහිරි වූද, ගොළු වූද, නපුංසක වූද, තවත් එබඳු දුබලකම් ඇත්තා වූද පුද්ගලයන්ට ඇත්තේ හීන ඥාන විප්‍රයුක්ත කුසලයෙන් උපදවන අහේතුක භවාංගය. එය තිරිසනුන්ගේ භවාංගයට වඩා මදක් උසස්ය. උත්කෘෂ්ඨ ඥාන විප්‍රයුක්ත කුසලයෙන් හා හීන ඥාන සංප්‍රයුක්ත කුසලයෙන්ද මධ්‍යම ප්‍රමාණයට ආලෝකවත් වූ ඥාන විප්‍රයුක්ත සහේතුක භවාංගයක් උපදවනු ලැබේ. සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ సంతානයන්හි ඇත්තේ ඒ ඥාන විප්‍රයුක්ත භවාංගයය. උත්කෘෂ්ඨ ඥාන සංප්‍රයුක්ත කුසලයෙන් අතිශයින් පරිසුද්ධ වූ ඥාන සංප්‍රයුක්ත භවාංගයක් උපදවනු ලබයි. එය අභිධර්ම පොත්වල ත්‍රි හේතුක භවාංග නාමයෙන් හඳුන්වනු ලබයි. ඒ ත්‍රි හේතුක භවාංගය අතිපරිශුද්ධ බැවින් ඉතා සියුම් වූද ගැඹුරුද කරුණු එහි සැපේ. එබැවින් ඒ භවාංගය ඇති సంతානෙහි ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, සත්‍ය, පටිච්ච සමුප්පාද ආදී ධර්ම දැනගන්නා වූද, ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ දැනගන්නා වූද සිත් පහළ වීමට අවකාශ ලැබේ. එබැවින් ඔවුහුම ධ්‍යාන මාර්ග ඵල ආදී උත්තරී මනුෂ්‍ය ධර්මයන් ලැබීමෙහි සමත් වෙති. සෙස්සෝ නොසමත් වෙති. ධ්‍යානාදී ඒ ආත්මයේදීම ලැබීමට ත්‍රි හේතුක පුද්ගලයෙකුම විය යුතුයයි කියනුයේ සුපරිසුද්ධ භවාංග సంతානය නැති වුණට ඒ ගැඹුරු ධර්ම අවබෝධ නොවන බැවිනි. අපගේ సంతානවල නිතර භවාංග චිත්තය ඇතිවන නමුත් ඒ බව අපට නොදැනෙන්නේ එයම මනෝද්වාරය වූ බැවිනි. එය ඇසට අනෙකක් පෙනෙනවා මිස ඒ ඇසම නොපෙනීම මෙන් තේරුම් ගත යුතුය. ඇති නැති බව දැන ගැනීමට පරම දුෂ්කර වූ මේ භවාංග චිත්තය අති ගම්භීර ධර්මයකි. භවාංග සිත අවබෝධ කර ගැනීම සඳහා උපමාවක් මට මෙසේ සිතේ. එය පරිද්දෙන්ම සිදුවෙතයි උපකල්පනය කරන නිසා ඉදිරිපත් කරමි. මේ සරල ගුරුගේ පුද්ගලික සංකල්පයකි. ඔබටත් එකඟ විය හැකිදයි බලන්න. කෙනෙක් මැරෙනවා. අවසාන චිත්තය චුතිසිත ඇති වෙනවා. ඒ චුතිසිත ගර්භයක ප්‍රතිසන්දි චිත්තය වශයෙන් පහළ වෙනවා. ප්‍රතිසන්දිසිත ෆොටෝකොපි මැෂිමක තිරය මත පහළ වුණා කියලා හිතමු. දෙක සිතක ආයුෂ ඉතා අඩු නිසා
ප්‍රතිසන්දි සිත ඇසිපිය ගසන කාලෙන් කෝටි ලක්ෂ වාරයකට අඩු කාලයකින් නැති. නමුත් ඒ ප්‍රතිසන්දි සිත ෆොටෝකොපි මැෂිමේ ස්මරණ ඒකකයේ තැන්පත් වුණා. ඒ කියන්නේ මෙමරි එකේ. දැන් මේ මෙමරි එකෙන් කෝටි ගණන් ප්‍රතිසන්දි සිතේ කොපි නිකුත් කරනවා. ඒ සතාගේ මරණයට. දැන් මේ සිත් වලට කියන්නේ භවාංග සිත් කියලායි. ප්‍රතිසන්දි සිත කියලා නෙවෙයි. භවාංග සිතක් print වෙනවා. උත්පාද එළියට එනවා. ස්ථಿತಿ එළියට ආගමන් නැති වෙනවා. භංග එසැනින් තව භවාංගය print වෙලා එනවා. නැවතීම. ප්‍රතිසන්දි සිත ෆොටෝකොපි මැෂින් එක තිරය මත පහළ වුණා. නමුත් මේ ක්ෂණයකින් නැති වෙලා යනවානේ. සිතට ආයුෂ නැහැ. නමුත් ඒ සිත මෙමරි එකේ තැන්පත් වෙනවා. ඒ තැන්පත් වුණ මෙමරි එකෙන් ඉතින් කොපි ගහන්න පටන් ගන්නවා කෙලවරක් නැතුව. එක කොපියක් එනවා එළියට ආපු ගමන් නැති වෙලා යනවා. බංග තව එකක් වදිනවා ආයෙමත් එළියට එනවා ඒ කොපිය නැති වෙලා යනවා. ආයෙමත් එකක් එනවා ආයෙමත් ওই විදිහට කොපි නිකුත් කිරීම තමයි මේ භවාංග සිතෙන් සිද්ධ වෙන්නේ. ඊළඟට ෆොටෝකොපි ප්‍රමාව තවදුරට. දැන් ඇසට රූපයක් ගැටුණා චක්කු විඥානයක් ඇති වුණා. ඒ චක්කු විඥානය ෆොටෝකොපි තිරය මත එක දැන් ඇස රූපයක් දැක්කා කියලා හිතමු. දෙක ඒ රූපය තමයි ෆොටෝකොපි තිරේ දැන් තියෙන්නේ. තුන භවාංග සිත උඩට මේ රූපය වැටෙනවා. එතකොට එළියට එන්නේ පිරිසිදු භවාංග සිත නෙවෙයි ඒමට print වුණ ඇසට රූපය. බේස් එක භවාංග සිත. රූපය ඇසෙන් ඉවත් වුණාම තිරය හිස්. ඒ වුණාට සැනකින් භවාංග සිත් පරම්පරාව යලි ක්‍රියාත්මක වී භවාංග සිත් නිකුත් කරනවා. පසින්දුරන්ගෙන් සංඥාවක් ලැබෙන තෙක් මෙසේ මරණය තෙක් භවාංග පහළ වෙනවා. භවාංග සිත් නැවතුණා කියන්නේ මිනිසා මැරිලා. භවාංගය හොඳින් අවබෝධ කර ගැනීමට මේ නිදසුන උපකාර වෙතයි සිතන්නේ. සරල